අග්නි YouTube නාලිකාව ඔස්සේ අද දවසේදී විශේෂයෙන්ම ඔබ හමුවට පැමිණෙන්නේ රට තුළ පවතින මේ වසංගත තත්ත්වයක් එක්ක රෝගී තත්ත්වයක් එක්ක මේ පිළිබඳව සාකච්ඡා කරන්නට තමයි අද අපි ඔබත් එක්ක එකතු වෙන්නේ. විශේෂයෙන්ම අද දවසේදී අපි සම්බන්ධ කරගන්නවා අත්තනගල්ල ආයුර්වේද සංරක්ෂණ සභාවේ සමාජික පාරම්පරික දේශීය වෛද්‍ය එරික් විතානගේ මහත්මයාව අපි මේ කතා බහට එක් කරගත්තා. අපි ඉතාම ආදරෙන් ඔබතුමාව ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් සාරණ්‍යය. මම දැනගන්නට කැමතියි මොකද අපේ රටේ තිබෙන දේශීය වෛද්‍ය ක්‍රමය අපි දන්න විදිහට ඉතාමත් දියුණු තත්ත්වයක පවතිනවා. එතකොට මේ වෛරස් රෝගී තත්ත්වයන් ඒ වගේම මේ විවිධ මේ හා සමාන රෝගී තත්ත්වයන් පිළිබඳව දේශීය වෛද්‍ය ක්‍රමයෙන් මොනවද සඳහන් කරන්න පුළුවන් ඔබතුමාට? ඇත්තටම මේ සම්බන්ධ සාකච්ඡා කරද්දී මම මුලින්ම අත්‍තරම සඳහන් කරන්න කැමතියි. ඒ බටහිර වෛද්‍ය විද්‍යාවේ දැනට අනුගමනය කරන විධි ක්‍රමත් ඉතාමත්ම විධිමත්. ඒ වගේම රෝගීන් කළමනාකරණය පිළිබඳව විශිෂ්ට දැනුමක් සහ ඥානයක් බටහිර වෛද්‍යවරුන්ට තියෙනවා. ඒ සම්බන්ධ අපි අවිවාදයෙන් පිළිගන්නවා. නමුත් මේ පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුලත් මේ වෛරස් රෝග සම්බන්ධයෙන් හඳුන්වා දෙද්දී එක ආකාරයකින් කුණ්ඩ බාල කියලා හඳුන්වනවා. එහෙම නැත්නම් අභ්‍යන්තරික සහ බාහිර විෂ කොටස් 84000 බැගින් මේ සඳහන් වන දෙයක් තියෙනවා. මේ විෂ බීජ සම්බන්ධව තමයි මේ විෂ කොටස් ලෙස හඳුන්වන්නේ. දැන් අපි වෛරස් රෝගයක් ගත්තාම උණ හිම්බිරිස්සාවක් ගත්තාම වෛරස් උණ කියලා අපි හඳුන්වන තත්ත්වයේදී රට තුල පැවති ඒ තත්ත්වයේදී සෙම් රෝග අධික වෙන අවස්ථා තියෙනවා. ඒ වගේම ඒ අධික වෙලා සුසන අපහසුතාව ඇති වෙන තත්ත්වයන් තියෙනවා. මේ රෝගී තත්ත්වයේ සලකද්දී මේක පැතිරීම ශීඝ්‍රතාවයක් තියෙනවා දැනට පවතින වෛරස් රෝගේ සහ ශ්වසන අපහසුතාව සහ වෙනස් සංකූලතා පවතින තත්ත්වයන් තියෙනවා. මේ වගේ තත්ත්වයන් වලදී ඒක වළක්වා ගැනීමේ ක්‍රම සහ අපේ පාරම්පරික ඥානයේ මේ වළක්වා ගන්න ක්‍රම බොහොමයක් තියෙනවා. මේ වළක්වා ගැනීම සහ මේ රෝගයේ අම්මාකාරයකින් සෑදුනොත් සංකූලතා නොමැතිව සංකූලතා අවම කරගනිමින් මේ රෝගය ඉක්මනින් නිවාරණය කරගන්නේ සුවපත් කරගන්නේ කොහොමද කියන එක තමයි අපි පාරම්පරික වෛද්‍ය ක්‍රමය තුළ අපිට හඳුන්වලා දෙන්න තියෙන්නේ. මේක බලද්දී අපි අනික සරල ඖෂධ සහ නිවසේදී හොයාගන්න පුළුවන් ඖෂධ ගැනත් අපි අවධානය යොමු කරන්න ඕනේ. දැනට බටහිර වෛද්‍යවරුන් කරන මේ විධිමත් ක්‍රියාමාර්ගය හුඟක් නිවැරදි. මොකද අපේ වෛද්‍ය ග්‍රන්ථවලත් හෙළවෙදකමක් තියෙනවා. මදින් මද උණුසුම් ජලය පානය කිරීමෙන් හැටිය සමනය කරන්න පුළුවන් කියන එක. එතකොට අපේ උගුර පිච්චෙන්නේ නැති ගානේ උණුසුම් ජලය මදින් මද පානය කිරීම. අධික විශාල ප්‍රමාණයක කරබන එක නෙමෙයි. මදින් මද පානය කිරීමෙන් හැටිය තත්ත්වයන් සමනය කරගන්න පුළුවන්. ඒ වගේම උණු වතුර වාෂ්පය අල්ලන එක. ඒක බටහිර වෛද්‍ය ක්‍රමය තුල දැනට කරන දෙයක්. ඒ උණු වතුර වාෂ්පය අල්ලද්දී හෙළබදකේමේදී යම් දෙයක් අමතරව එකව කරනවා. අපි එකව කරනවා බෙලිකොළ, නිකකොළ, පාවට්ටකොළ තැම්බෙන ගමන් අපි යකිනාරම් කොළ මිටක් මේ ඒ දුම් හට්ටියට දානවා. වාෂ්ප හට්ටියට. එයින් වැඩිපුර අමතර ශක්තියක් ලැබෙනවා. ඒ වගේම බටහිර වෛද්‍යවරුන්ත් ඒකේ යම් දෙයක් කරනවා. විටමින් C ලබා දෙනවා. විටමින් C ලබා දෙනවා කියන්නේ ආහාරමය වශයෙන් සෙම තත්ත්වයන් සමනය කරන විටමින් වර්ගයක්. ඉතින් ඒ සරල ක්‍රමවේද සහ ඉතා නිවැරදි ක්‍රම බටහිර වෛද්‍ය ක්‍රමයේ තුල පවතිනවා. ඒට යම් සහායක් වන ආකාරයෙන් අපිට මේ අපේ දේශීය වෛද්‍ය ක්‍රමය භාවිතා කරන්න හැකියාව තියෙනවා. අපි අනියත බියක් තියෙනවා නම් යම් ආකාරයෙන් දේශීය වේදකම තුළදී සෙම් ගතිය ඉස්මතු වීමක්, ඇවිස්සීමක් තියෙනවා කියලා. ඒකේ වෛද්‍යවරයා අනුව වෙන දෙයක් යම් ඇතම් විට වෛද්‍යවරුන්ට ඒ සම්බන්ධ පාලනය කිරීමේ විධික්‍රම අවස්ථාව ඒ කියන්නේ උදේ හවස ඒ රෝගියාගේ තත්ත්වයන් ගැන නිසි අවබෝධයකින් තොරව යෙදුවොත් තමයි සෙම තත්ත්වයන් උග්‍ර වෙන්නේ. එමෙ නැතුව පාලනය කරන්න අවශ්‍ය කරන ඖෂධ අපගේ දේශීය වෛද්‍ය ක්‍රමය තුළ වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමය තුලත් තියෙනවා. ඒත් එක්කම මම කැමතියි දැනගන්න ඔබතුමාගෙන් දැන් ශ්වසන අපහසුතා තියෙන පුද්ගලයන් ඉන්නවා. ඒත් එක්කම විවිධ සංකූලතා මේ හරහා ගොඩනැගෙන සංකූලතා තියෙන පුද්ගලයන් ඉන්නවා. ඒ වගේ පුද්ගලයන්ට මේ හෙළවෙදකමේ දේශීය වෛද්‍ය ක්‍රමයේ මොන වගේ දේවල්ද තියෙන්නේ? ඒ වගේම දැන් අපි හිතමු නිවසේ නිරෝධායනය වෙන පුද්ගලයෙක් ඉන්නවා. ඒ නිවසේ නිරෝධායනය වෙන පුද්ගලයාගේ ශ්වසන අපහසුතාවයක් හෝ යම් කිසි සංකූලතාවයක් හටගත්තොත් ඔහුට නිවසේ තුලම කරගන්න පුළුවන් දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන දේවල් තියෙනවද? ඒවා පිළිබඳව ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. ඔව් මම මුලින් සඳහන් කළා වගේම නිරෝධායනය වෙද්දී මූලිකව කොහොමද අපි දන්නවා හැටි ඇති වෙනකොට අපි එනවතර බොන එක කරනවා. ඒක බටහිර වෛද්‍යමුත් කරනවා. ඊට අමතරව අපි මම මූලිකව සඳහන් කරන්න කැමති ඉස්සෙල්ලාම මේ නිරෝධායනය වෙනවා කියන වචනේත් එක්කම
ස්වභාවිකව අපි මේ වළක්වා ගන්න. මේ නිරෝධායන වෙන බාහිරයට පැතිරීම වළක්වන ක්‍රමවේද තියෙනවද කියලා. ඒ වගේ දෙයකදී අපි දන්නවා අපේ අත්දැකීමෙන් දන්නවා අපේ සංස්කෘතිය තුළ දන්නවා අපි කොහොම ශාකය අපිට මේකෙදි මතක් වෙනවා. හරියට අපි දේව සංකල්පත් එක්ක බලද්දී කාලිමෑණියට පුද කරද්දී කොහොම ශාකය අපිට මතක් වෙනවා. කොහොඹ අතු අපි ඉස්සර ඉඳන්ම එල්ලනවා මේ වගේ රෝගයක් තියෙනකොට අපේ ඒ ගෙවල් ඉස්සරහා එල්ලනවා. එතකොට මේ වෛරස් පැතිරීම අවම කරනවා මේ කොහොඹ වලින්. ඒ වගේම ඒ කාලේ වෛරස් රෝගයක් දෙයියන්ගලට කියන වෛරස් රෝගය හැදුනහම කොහොඹ පත් මත නිදා ගන්න කියන රෝගය. ඒ රෝගිය කොහොඹ පත් මත නිදාගත්තාම සුවය ඉක්මන් කරනවා වගේම ඒ සාත්තු කරන අයට හැදෙනවා. ඒ වගේ වෛරස් විනාශ කිරීමේ බලයක් කොහොඹ වලට තියෙනවා. ඒ වගේම අපි දැනට පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. කොහොඹ කොළ පොල් කටු ගිනි අඟුරට දාලා දුම් මල්ලන්න පුළුවන් පරිශ්‍රයේ විස බීජ නාශනය කරගන්න පුළුවන්. ඒකෙන් යම් යම් දෝෂ හරණය වෙනවා කියලා එළවෙද ක්‍රමයේ උගන්වනවා. ඉතින් මේ වගේ මේ දේවල් වගේම අපි මේ රෝගය යම් ආකාරයෙන් අපිට වැළඳුනොත් අපි හැතිය තත්ත්වයකින් සසන අපහසුතාවය තියෙනකොට අපි මොනවද අනුගමනය කරන්න ඕනේ විධික්‍රම කියන එකත් අපි පැහැදිලි කරන්න ඕනේ. අර මුලින් කිව්වා වගේම උණු වතුර වාෂ්පාලනය. ඒක නිතර කරන්න. දවසට 6 වතාවක් විතර 3 වතාවක් වශයෙන් කරන්න පුළුවන් නම් හොඳයි. ඒ වගේම උණු වතුර බොන එක. ඒක විතරක් නෙමෙයි. අපි දන්නවා අපේ සෙම් තත්ත්වයන් අඩු කරන දේවල් තමයි පැහැදිලිවම කියද්දි මේ තිකුළු මේ 3-5 ගද්දි ගම්බිරිස් කියන එක හරි ප්‍රබල හැතිය වළකන දෙයක්. අපි ඒක දන්නවා උණු වතුර බොන ගමන් අපිට ඕන නම් අවශ්‍ය නම් ගම්බිරිස් ඇටයක් තලලා සෙරමික් භාජනයට දාලා උණු වතුර වත් කරලා තියලා ඒ ගම්බිරිස් සැර සමග තියෙන උණු වතුර පානය කරන්න පුළුවන්. එහෙම පානය කරද්දී කිසිම අවස්ථාවක සෙම ඇවිස්සීමක් වෙන්නේ නැහැ. ඒක විශ්වාසයෙන් කියන්න පුළුවන්. ඒක ප්‍රත්‍යක්ෂ වූ දේවල් තමයි ඒක හෙළවෙදකම තුල. හදිසිය අපිට උණු වතුර හොයාගන්න බැයි නම් ඒකට හේතුව මම එහෙම කියන්න හේතුව අපි රෝගී වුණාම මේ තත්ත්වෙ නෙමෙයි. අපිට දෙයක් සම්පාදනය කරගන්න අමාරුයි. ඒ පරිශ්‍රයන් අපවිත්‍ර වෙන්න පුළුවන්. අපේ කාය බලය අඩු වෙනවා. එතකොට අපේ අතර මානසික ශක්තිය පිරියන අවස්ථා තියෙනවා. ඒක තමයි අපි ආගමික සහ යෝග වලින් මේ ශක්තිය වැඩි කරන්න ඕනේ. ඒ වගේ වෙලාවට හදිසි තත්ත්වයකදී උණු වතුර නැත්තම් ගම්බිරිස් ඇටයක් දෙකක් කටේ හපාගෙන හක්කේ හපාගෙන ඒක හේදීගෙන යන උණු වතුර පානය සාමාන්‍ය ජලය පානය කරත් ඒ හැටි තත්ත්වයන් වළක්වන්න පුළුවන්. ඒ වගේම ඊට අමතරව මේ හෙළවෙදකම තුල තිකුළු උදාහරණයක් විදිහට තිකුළු මේ පැණි සමග තිකුළු චූර්ණ කරලා මේ පැණි සමග ගත්තාම ප්‍රබල විදිහට හැතිය නවතන්න පුළුවන් වගේම සෙම් රෝග දුරු කරන්න පුළුවන්. ඒ වගේම තව උදාහරණයක් විදිහට කියනවා නම් දැන් අපේ ඒක තියෙන්නේ වෛද්‍ය පොත්වල කවියෙන්ම තියෙන අවස්ථා තියෙනවා. ඉඟුරු දෙවග පුල් දම් දෙව් සුදු සමිඳ සොඳුරු යවකාර ලුණු සමග සමකොට ඇඹරු මෙසුණු ගිතලින් අනා කෑසඳ නපුරු සියලු මුස හැර යාය මුල් සිඳ. නපුරු ඒ කියන්නේ මේ බරපතල හැටි තත්ත්වයන් ගැන මේ කියන්නේ. මේ ඖෂධ තියෙනවා පැහැදිලි යෝග. මේවා අපි ඇත්තටම අපි මේ දවස්වල වෙනත් කටයුතු වලින් ඈත් වෙලා ඉන්න හින්දා මේක අපි ඇත්තටම මේ හදලා අපි රෝගීන්ට යම් අවස්ථාවක් යවලක් තියෙනවා මේ දින. හැතිය පවතින බරපතල හැතිය පවතින ඒවා සමනය වෙනවා කියන එක අපි අද්විතීය ප්‍රත්‍යක්ෂව දන්න දේවල්. ඉතින් මේ වගේ බොහෝ කාරණා තියෙනවා මේ හෙළවෙදකම ඇතුලේ අපිට මේ රැකෙන්න පුළුවන්. අනික උණුසුම් පාන වර්ග ගන්න එක මේ හෙළවෙදකමේ ඉතාල වැදගත්. තැම්බුම් හොද්ද, ලුණු කැඳේ. මේවා තමයි වෛරස් රෝග වලදී සුවපත් කරන්නේ. ඒ වගේම ඉඟුරු කොත්ත මල්ලි වෙනිවැල් ගැට. දැනට නවීන විද්‍යාවත් පිළිඅරගෙන තියෙනවා. දැන් මෑතකදී අපි අහනවා නම් මේ ප්‍රවෘත්ති අහනවා නම් මේ වෙනිවැල් ගැටවල සහ ඉඟුරු කොත්ත මල්ලි වල නමුත් කොත්ත මල්ලි ගද්දී අනිවාර්යෙන් මතක තියාගන්න ඕනේ. මේ තැන් තමයි වෛද්‍යරු වරද්දාගන්නේ. මේක කබල බෙදලා ගන්න ඕනේ. කොත්ත මල්ලි කියන එක සෙම් කාරකයි. සෙම වැඩි කරනවා. ඒකින්ද අනිවාර්යෙන් කබල බෙදලා ගන්න කොත්ත මල්ලි කුඩු කරලා ගන්න ඕනේ. ඒ වගේ වක් කරලා ගන්න පුළුවන්. මේ ඉඟුරු කොත්ත මල්ලි වෙනිවැල් ගැට මුශ්‍ර වුණාම මේ තියෙන දෙයින් යම් ආකාරයක වෛරසයක් අපේ රුධිරගතව තියෙනවා. ශරීරගත වුණා නම් ඒ විස කොටස සමනය කරන්නේ වෛරස් මරන්න තියෙන ශක්තිය ඒකේ තියෙනවා. මේ වගේ පැහැදිලි ක්‍රම තියෙනකොට අපිට පුළුවන් මේ තියෙන සංකූලතා අවම කරගන්න මේ කරුණු යොදන්න. කිසිම ගැටීමක් නැතුව අපේ බටහිර වෙදකමත් එක්කම මේ කරුණු යොදලා අපේ ජනතාවට රෝගීන්ට සුවයක් ගේන්න පැහැදිලි ක්‍රම මේ තුල තියෙනවා. මේ වෙනකන් අපි කතා කරේ ඇත්තටම මේ වගේ වාතාවරණයක් එන්න කලින් අපි සූදානම් වෙන ආකාරය පිළිබඳව වෛරස් රෝගයක් වැළඳුනහම මේ රෝගීන් වැළක්වා ගන්න
මේ රෝගයෙන් සුවයටපත් වෙන්න එළවෙදකමේ තියෙන තවත් කරුණු කාරණා ගොඩක් ඇති. ඒ පිළිබඳවත් සඳහන් කළොත්. එහෙමයි. දැන් පෙර සඳහන් කර කරුණු වලට අමතරව ඒ කාරණා වගේම අපි මේකෙදි තියෙන දෙයක් තියෙනවා මේ වගේ රෝගී තත්ත්වයක්. මේ අධික උණක් ඇති වෙන තත්ත්වයකදී මේ වගේ ඕනම රෝග තත්ත්වයකදී තියෙනවා ඒ සාමාන්‍ය මල පහවීම් ස්වභාවය අඩු වෙනවා. මේක අපේ ශරීර උෂ්ණත්වය වැඩි වෙනවා. ඒ සමග ඒ කියන්නේ මුත්‍රා පහවීම සහ මල පහවීම අඩු වෙනවා. අපි දන්නවා මීමුණ කියන තත්ත්වයේදී මේ මුත්‍රා ඩස්සි සහ මල ඩස්සි නැති වෙනවා. මේ වගේ තත්ත්වයන් සමනය කරන්නත් අපි ඔය ඖෂධ වර්ග හදද්දී පේයාව වර්ග ආදී දේවල් හදනවා සුළු විරේක ගතියක් සහිතව. ඒ මල පහවීම වෙන්න ඕනේ. ඒ වගේම අපේ අක්මාව සහ ඒ අනික් පද්ධති ශක්තිමත් කරන්න ඕනේ මේ අවස්ථාවේදී. පෙනහළු ශක්තිමත් කිරීම සහ ඒ සියලු කටයුතු. ඒ වගේ දේවල් තමයි අපි උණුසුම් පාන වර්ග යොදාගන්නේ. ඇත්තටම අපි තැම්බුම් හොද්ද ලුණු කැඳ ඒ දේවල් පාවිච්චි කරන. ඒ වගේ වෙලාවට අපිට ඇත්තටම අපි අසනීප වුණාම ওই දේවල් හොයාගන්න බැහැ. අඩුම ගානේ රසම් පානයක් හරි උණු වතුරෙන් යොදා ගන්න පුළුවන් නම් ඒ පහසු ආකාරයෙන් අපි පෙර යම් සූදානමක් ඇතුව ගෙදරක ඉඟුරු කොත්තමල් ටිකක් කොටලා තියාගත්තා නම් කබලේ බෙදලා ඒ අනුපාත ගත්තාම ඒ ප්‍රශස්ත අනුපාතයක් එක්ක උදාහරණයක් ගත්තාම කොත්තමල්ලි 4ට ඉඟුරු එකක් වගේ ඒ වගේම අවශ්‍ය වෙලාවට විනිවැල්කට ස්වල්පයක් දාලා ඒක හදාගෙන පානය කරන එක දවසට දෙපාරක් වගේ ඒ වගේම උණු වතුර නිතර බොන එක කොහොමත් කරගෙන යන්න ඕනේ. ඉතින් ඒ වගේම මේ ඒ විරේක වුණාම යම් තරමකට මේ මල ද්‍රව්‍ය සහ අපවිත්‍ර ද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් වෙනකොට අපේ ශරීරයට අමතර ශක්තියක් ලැබෙනවා සහ අපේ අක්මාව ශක්තිමත් වෙනවා. මොකද මේ හැම දෙයක්ම පෙරලා යන ඕනේ අක්මාව හරහා. අපේ මල ද්‍රව්‍ය, අනුදිරු ද්‍රව්‍ය සහ මේ රෝගී තත්ත්වයත් එක්ක මේ දෝෂ කොටස් ඇතුලේ තියෙනකොට අභ්‍යන්තරයක විස කොටස් තියෙනකොට ඉවත් කරන්න නැතුව සුද්ධ වෙන විදිහේ ආහාර පාන විධික්‍රමයකුත් මේ කාලය තුළ පවත්වාගෙන යන්න ඕනේ. ඉතින් එහෙම පවත්වාගෙන යනකොට අපිට මේ රෝගයෙන් ඉක්මනින් සුවපත් වීමේ හැකියාව තියෙනවා. ඒ වගේම පෙර සූදානමක් සහිතව මේ කාලේ ඉන්න එක ගොඩාක් වැදගත් මේ වගේ වෛරස් රෝග තත්ත්වයක් පවතිනකොට. මෙතෙක් අපි ගොඩක් දේවල් කතා කරා වෛද්‍යතුමනි ඔබතුමත් එක්ක. ඒ වගේම මම දැනගන්න කැමති අවසාන වශයෙන් මෙවැනි සංකූලතා, මෙවැනි වෛරස් රෝගී තත්ත්වයන් වලට සරලවම කරන්න පුළුවන් හෙළවෙදකමේ තියෙන කරුණු සහ සාරාංශයක් විදිහට අපිට මිනිස්සුන්ට දෙන්නට පුළුවන් පණිවිඩය. මේක බලන බොහෝ දෙනෙක් ඉන්නවා. ඒ හැමෝටම දෙන්න පුළුවන් පණිවිඩයක් තියෙනවා නම් මේ පවතින තත්ත්වයෙන් මිදෙන්නට සහ ඔවුන්ගේ ආරක්ෂාවට සසන අපහසුතා විවිධ සංකූලතා සහ මේ වෛරස් රෝගී තත්ත්වයන්ට හෙළවෙදකමෙන් දෙන්නට පුළුවන් පියවර මොනවද? ගන්නට පුළුවන් පියවර මොකද්ද? නිවසේ ඉඳලා කරන්න පුළුවන් දේවල් මොනවද කියලා ඔබතුමන්ගෙන් අවසාන වශයෙන් මම දැනගන්න කැමතියි. ඔව් අපි සාරාංශයක් විදිහට ගත්තාම කලින් කිව්වා වගේම අපි වළක්වා ගැනීමේ ක්‍රමවේදවලදී ස්වභාවික ද්‍රව්‍ය ඒ කොහොඹ කොළ ඒ වගේ දේවල් පාවිච්චි කරනවා වගේම අපිට යම් අමතර දෙයක් තියෙනවා. අපි ඉස්සර උනත් ඔය පාවිච්චි කරන දෙයක් තියෙනවා. පෙරුම් කායංක බැල්ලක් පළඳින එක, වදකහ කෑල්ලක් පළඳින එක මේ යම් සැක කටයුතු විස බීජ පවතින ස්ථානයකට යද්දී. දියංගලෙට තියෙන ගෙදරකට යම් දෙයකට අපි යනවා නම් එහෙමයි ඉස්සර යන්නේ. ඉතින් අපි බාහිර සමාජයට යනකොට ඒ විදිහට යන්න ඕනේ. වණන් වටිනවා. ඒ වගේම අපි ඒ නිරෝධායන නීති අනුගමනය කරන්න ඕනේ. දුරස්ථභාවය පවත්වා ගන්න එක ඒ සියලු දේ කරන්න ඕනේ. ඒ වගේම මේ අපි බටහිර වෛද්‍යවරුන්ට දන්න අපිත් දන්න ඒ උණු වතුර නිතර පානය ජල වාෂ්ප ඇල්ලීම ජල වාෂ්ප වලට අමතරව අර විදිහේ දෙයක් හදා ගන්න පුළුවන් අමතර ශක්තියක් එනවා. ඒ වගේම අපි ආහාර පාන ගද්දී ටිකක් අපි සැර සහිත දේවල් රතු ලුණු වගේ දේවල් ගම්බිරිස් 3-5 වර්ග ඉඟුරු අපි ගන්න ඒ ඖෂධ වලට ගන්න තිප්පිලි ඒ වගේ දේවල් අපේ ආහාර වලට කුරුඳු ඔය හැම දෙයක්ම 3-5 වර්ග නිතර භාවිතා කිරීම වගේම තැම්බුම් හොදි ඒ වගේම ලුණු කැඳ පැරණි හාල් කැඳ වර්ග ඒ වගේ දේවල් පාවිච්චි කරන එක හුඟක් ප්‍රශස්තයි. ඒ වගේම අර සඳහන් කළ ආකාරයෙන් ඉඟුරු කොත්තමල් ටික හදලා තියාගන්න. එතකොට අවශ්‍යතාවයකට තියෙනවා. අර වගේම විෂ බීජනාශක ධූමයක් හරියට අවම වශයෙන් අල්ලන්න කොහොඹ කොළ ටිකක් ආගෙන ගිනියකට දාලා ගෙදර දුම් ටික අල්ල ගන්න. ඒ වගේම අර වගේ ඇඟට අවශ්‍ය කරන මේ ඔය අපි තැම්බුම් හෙද්දෙන් ලුණු කැඳ එකනොත් යම් විරේක ගතියක් තියෙනවා. ඒකට අවශ්‍ය කරන අපි සමහරලාට සංකලන චුට්ටක් දාපුවම ඒක ඒ ගතිය ඇති වෙනවා. ඒ වගේ ක්‍රම වලට අවශ්‍ය කරන දේවල් සකසලා තියාගන්න. ඒ වගේම අපේ ඒ ඇඟ සුද්ධ කරන එක ගැන කියද්දී ඉතින් ඇත්තටම අපේ ඔය ගුරු වෛද්‍යවරුත් කියනවා අපේ අතිපූජ්‍ය දෙකටන සද්ධානන්ද හාමුදුරුවෝ ඒ වගේම උකුරාල ඒ වගේම කවුද අපේ සාපින් පෙරරා අපේ ගුරු වෛද්‍යවරු
ඒ කට්ටිය නිතර ওই දේවල් කියනවා මේ රෝගියෙක්ගේ ඒ සෙම් ගති සහ ඒ උන්නතියෙදිත් යම් අපි ප්‍රමණ දැනගෙන ඔකගේ සෙම නැති කරන්න ඕන නම් ඇඟ සුද්ධ කරපන් ඉරේ කියලා බඩ සුද්ධ කරපන් කියලා කියනවා. ඉතින් ඒ වගේ ඒ සරල විධික්‍රම තියෙනවා. නමුත් ඒ ප්‍රමණ දැනගෙන කරන්න ඕනේ. ඒ වගේම මේකේ ඒ මූලික ක්‍රම පාවිච්චි කරන්න ඒ වගේම ඉගුරු ගම්බිරිස් ඔය අවශ්‍ය කරන මූලික දේවල් ඒ වගේම කරපිංච ඒ ස්වභාවික ද්‍රව්‍යات එක්ක පාවිච්චි කරගන්න පරිහරණය කරගන්න මේකට අනික අවශ්‍ය කරන වැදගත් දෙයක් තියෙනවා. අපි ආගමික වතාවතල අපි නිවසින්දන් යෙදෙනවා වගේම ඒ මානසික ශක්තිය ගොඩාක් වැඩි වෙනවා. ඒක භක්ති යෝග වලට අයිති දෙයක්. මේ යෝග යෝග ව්‍යායාම ඒ වගේ දෙයක් උදෑසන අපිට කරන්න පුළුවන් නම් ඒකත් මේ ලොකු හයියක් ඇඟට එනවා. ඒ වගේම අපේ මානසික සමබරතාවය සහ කායික ශක්තිය දැඩි ආයාසයකින් තොරව පවත්වාගෙන යන්න මේ යෝග ව්‍යායාම වලින් අවස්ථාව සහ අපිට ලැබෙනවා මේ ඕන කරන ශක්තිය ලැබෙනවා. ඒ වගේ දේවල් කරද්දී අනික ඔබගේ නිවස තියෙන්නේ අනික් ගෙවල් වලට යාවම නැත්තම් කරුණාකරලා ආලෝකයේ නිවස ඇතුළට එන්න ඇරලා තියන්න. වාතාශ්‍රය හොඳින් පවත්වා ගන්න. විස බීජ නාශනය හරණය කරන්න නිවස ඇතුළත. ඒ පිරිසිදු සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු පාවිච්චි කරන්න. ආලෝකය සහ ඉරේලිය උදෑසන ඉරේලිය විශේෂයෙන්ම උදෑසන ඉරේලිය සහ වාතාශ්‍රය පිරිසුදු භාවය කියන එක මේ දේවල් වළක්වා ගන්න ගොඩක් උදව් වෙනවා අනික් සියලු ක්‍රම ඇතුළෙම. අපි ඉතින් ඒ අනුව අග්නි තුලින් ඔබට නිදුක් නිරෝගී භාවය ඔබ සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. අනික ප්‍රධාන කාරණාවක් තියෙනවා පැනික් වෙන්න එපා. මේකට බය වෙන්න එපා කියන එක තමයි සඳරුවන් මහත්මයා අපිට කියන්න තියෙන ලොකු පණිවිඩයක්. බය වෙන්නේ නැතුව අපි මේ විධික්‍රම කරගෙන යමු. අපිට මේක වළක්වාගෙන රටක් විදිහට ජය ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. බෙහෙවින්ම ස්තුතියි. පාරම්පරික දේශීය වෛද්‍යවරයෙක් විදිහට විශාල මෙහෙවරක් සිදු කරන ඒ වගේම නීතිඥ එරික් විතානගේ මැතිතුමනි ඔබතුමන්ට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන ගමන් මෙවැනි බොහෝ දේවල් අලුත් බොහෝ දේවල් වගේම ජීවිතයට ගන්න පුළුවන් හැම දෙයක්ම ඔබේ ජීවිතයට එකතු කරන්න අපි සූදානම්. ඒ වගේමයි කාලීන වැඩසටහන් තුලින් අපි ඔබ හමු වීමේ බලාපොරොත්තුවෙන් අපි සමුගන්නවා. තවමත් ඔබ අපේ YouTube channel එක subscribe කර නැත්නම් අදම ඔබ අග්නි subscribe කරන්න. අපි ඔබෙන් සමුගන්නවා. ඔබ සමට අයබෝවන්.